ජේසු පිහිටයි දෑබර හිතවතුනි මේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට යන්නේ ධර්මයානෝ ධර්ම සාකච්ඡාව. අද දවසේ ධර්මයානෝ ධර්ම සාකච්ඡාව සඳහා අපි පාදක කරගන්නේ සාමාන්‍ය සමයේ 22 වන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයයි. අද දවසේ මෙම ධර්ම කතිකාව සිදු කරගෙන යන්නට අපි තම ගෞරවයෙන් අපි අතරට ආරාධනා කරා ගරු ජයලත් බලගල්ල පියතුමාව. පියතුමනි වහන්සේට ජේසු පිහිටයි. දබර හිතවතුනි අපි අද දවසේත් ආරම්භ කරන්නට යනවා මේ සතිය පුරාවට අපේ ජීවිතවල උන්වහන්සේ දෙන මේ ඉරුදින දේව වාක්‍ය සංග්‍රහයත් එක්ක කොයි විදිහටද අපි ජීවත් වෙන්නට ඕනේ කියන එක සාකච්ඡා කරන්නට. පියතුමනි අද දවසේ පළමුවන දේව ප්‍රකාශනයේ දෙවන දේව ප්‍රකාශනයේ සහ සුදු සුවිශේෂය දිහාවට අපි හැරිලා බලනකොට මොකක්ද මූලික තේමාව වෙන්නේ මේ සතිය ඇතුලේ අපි ජීවත් කරන්නට ඕනයි කියලා අපිට උන්වහන්සේ මඟ පෙන්වන. බහැපත්කම කියන එක ඊටාම උතුම් ගුණාංගයක්. බහැපත් පුද්ගලයා හැම කෙනෙක්ම ගරු කරනවා. ඒ වගේ තමන්ට ජීවිතේ පූර්ණත්වය ලබන්නටත් බහැපත්කම ඉතාම අවශ්‍යයි. මම හිතන්නේ අද තේමාව වශයෙන් පූර්ණව තියෙන්නේ දේ ප්‍රකාශන තුනේම දෙවියන් ඉදිරියේ බහැපත් වෙලා ගැලීම ලබන්නටයි කියන පණිවිඩයයි. ඒ බහැපත්කම තුල අපේ ජීවිත ගමන ඉදිරියට රැගෙන යන්නට උන්වහන්සේ මේ සතියේ ඔබට මට ආරාධනා කරන්නට යනවා. අපි පළමුවන දේව ප්‍රකාශනයට අහුම්කම් දීලා මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යමු. උපදේශකයා හෙවත් සිරාක්‍ය පොතෙන් උපුටාගත් පාඨයකි. මාගේ පුත්‍රය ඔබේ කටයුතු කිරීමේහිදී කරුණාවන්තව සිටින්න. එවිට ඔබ ත්‍යාගවන්ත මිනිසෙකුට වඩා ප්‍රේම කරනු ලබන්නේය. ඔබේ තත්ත්වය උසස් වන ප්‍රමාණයට ඔබ බැහැපත් විය යුතුයි. එවිට සමිඳුන් ඉදිරියේහි ඔබ ප්‍රසාදය ලබා ගන්නෙහිය. සමිඳුන්ගේ බලය මහත්ය. ඒත් උන්වහන්සේ යටහත් පහත් අයගේ ගෞරවය පිළිගන්න සේක. උඩඟු මිනිසාගේ දුර්භාග්‍යයට ප්‍රතිකාරයක් නැත්තේය. දුෂ්ටකම ඔහු තුළ මුල් ඇද තිබෙන හේිනි. නුවණැතියා තම සිත තුළ උපදේශයන් මෙනෙහි කරන්නේය. සවන් දෙන කන ඥානවන්තයාගේ අපේක්ෂාව වන්නේය. පියතුමනි අපි මේ උපදේශකයා පොත නැත්නම් මේ සිරාක් පොත කියන එක උපදේශකයා හෙවත් සිරාක් පොත අපිට පරණ කිවිසුමේ හම්බෙන ඊටාම අපේ ජීවිතේට අභියෝග ගෙනල්ලා දෙන පොතක්. අපි සිරාක් පොත මොකක්ද මොන වගේ පසුබිමක්ද මෙහි තියෙන්නේ කියන එක මුලින්ම දැනගත්තොත් මම හිතනවා ඒක මේ සාකච්ඡාවට වටී කියලා. මම හිතන්නේ සිරාක් කියලා කියන්නේ එක පුද්ගලයෙකුගේ නමක්. ඔහුගේ නම ජීසස් සිරාක් කියන නමයි. නමුත් ඒ ලියලා තියෙන දේවල් ඔක්කොම උපදේශනේ අපිට දීලා තියෙන ජීවිතයට අවශ්‍ය කරන උපදේශ. ඒක නිසා ඒ පොතට උපදේශකය පොත කියලාත් කියනවා. ඒකට නම් දෙකම තියෙනවා. සිරාක් හෙවත් උපදෙන්නත උපදේශකයව සිරාක්ගේ පොත. ඒත් සිරාක් කියලා කියන්නේ පුද්ගලයා උපදේශකයා කියන්නේ ඔහු ලියපු දේවල් ඇත්තෙම උපදේශන නිසායි. ඒතර මේ පුද්ගලයා ජීවත් වුණේ ජෙරුසලමේ අවුරුදු ගණනාවක් ජීවත් වුණේ ජෙරුසලමේ බොහෝ තැන්වල ගියයි කියලා කියනවා. මේ පොත ලියවිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 200 180 කාලෙදී. කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ පැමිණීමට තාම ආසන්න කාලයක තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. ඒතර ඔහු ලේකම්වරය අපි කියමු අර ස්ක්‍රයිබ්ස්ලා කියලා කියවෙන්නේ නේද පරිසෝරු. ඒතර ලේකම්වරයෙක් කියන ඉස්සල් ලිවිලිත් මේ වගේ දේවල් ලියන්නත් හේතුව. ඒතර ජෙරුසලමේ ජීවත් වුණ ලේකම්වරයෙක් වශයෙන්ුයි සලකන්නේ සිරාක් කියලා කියන්නේ ඔහුගේ නම. ඒතර අපි දන්නවා පොත් දෙකක් තියෙනවා. එකක් ඉංග්‍රීසි වලින් තියෙන Probes and Ecclesiasticus කියන නැත්නම් සිරාක් කියලා. ඒතර පළවෙනි එකේ තියෙන්නේ හැමතැනම අර ධර්මෝපදේශකගේ පොතේ තනින් තනින් එකතු කරගත්ත උපමා කතාවල් තියෙනවා. උපමා කතාවල් තුලින් අපිට පාඩමක් දෙනවා නේද? ඒ වගේ පාඩම් තියෙනවා. දැන් බහැපත්කම ගැනනේ දැන් කිව්වේ. ඒතර අපේ උනත් තියෙන්නේ උඩ පැන්නොත් බිම වැටේ. ඇඟිලි තරමට ඉදිමෙන්න ඕන. කියන්නේ හැමදෙස්සෙම බහැපත් පදර වීම අවශ්‍යයි කියන එක මොන සමාජෙත් මොන සංස්කෘතියෙත් තියෙනවා. එතකොට අතන තිබෙන්නේ අර වගේ ප්‍රොවර්බ්ස් නැත්තම් උපමා කතාව අරගෙන එකතුවක් තමයි ධර්මෝපදේශ පොතේ තියෙන්නේ. සිරාක් පොතේ තියෙන්නේ හුඟක් දුරට
පුද්ගලික අත්දැකීම්. ඔහු ජීවිතයේ දැක්ක දේවල් මෙන්න අපි කියමු පෞල් ජීවිතය ගැන, සමාජය ගැන, තරුණ තරුණයන් ගැන, හැසිරීම ගැන නොයෙකුත් විදිහේ ඔහුගේ පුද්ගලික අත්දැකීම් එකතු කිරීමක් තමයි අපි දකින්නේ සිරාක් පොතේදී. එතකොට ඒ නිසා තමයි උපමාව විදිහට හැම කෙනාටම අවශ්‍ය කරන උපදේශනයක් මේ පොතෙන් ඉදිරිපත් වෙන හැටි අපි දකිනවා. පැහැදිලි. පීතමිනි අපි ආරම්භයක් ගමු. මේ පොතේ අද දවසේ එන කොටස සිරාක් 3:17 කියන කොටස ඇතුලේ තියෙනවා මාගේ පුත්‍රය ඔබේ කටයුතු කිරීමේදී කරුණාවන්ත වෙන්න. ඔබ වහන්සේ මතක් කළා වගේ බහැපත්කම, කරුණාවන්තකම මේකද කිතුණුකම කියලා කියන්නේ ඇත්තෙම. ඔව් අපිට කරුණාවන්ත නොවි අපිට කවදාකවත් කිතුණෙක් වෙන්නත් බෑ. මොකද දෙවියන් වහන්සේ අපි කියනවා ප්‍රේමයයි කියලා. දෙවියන් වහන්සේ ප්‍රේමය කියන්නේ හැමතිස්සෙම අපිට කරුණාව දක්වනවා. දැන් අපිට ඔය ඉතිස්සර කතා කළා වගේ දෙවියන් වහන්සේ අපිට දඬුවමක් දුන්නත් දඬුවම දෙන්නෙත් අපිව විනාශ කරන්න නෙමෙයි දක්වන ප්‍රේමය නිසා. ඒතර සුදු පාල්තුමන් ප්‍රේමය ගැනම කියනක දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි නේද? ඒතර ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපිට ප්‍රකාශ කළා නේද? හැමතිස්සෙම උන්වහන්සේ යම් යම් ප්‍රත්‍යාර කළේ එකක් දේව රාජ්‍යය පෙන්වුම් කරන්න, අනිත් පැත්තෙන් මනුෂ්‍යයර දක්වපු අතීමිත ප්‍රේමය නිසාම නේද ප්‍රත්‍යාර කරපු අවස්ථාවල් තියෙනවා. ඔවුන් ඉන්ඩිරෙක්ට් නැති බැටළුවෙක් වගේ කියලා මහන්සි වෙනකම් දේශනා කරනවා. පාළු තැනදී කණ්ඩ නැත්නම් කණ්ඩ දෙනවා. දෙවනාස්ගේ ක්‍රිස්තුන් වහන්සේ එහෙම් පිටිම ප්‍රේම කළ කෙනෙක්. ඒතර අපි කොහොමද ක්‍රිස්තු අනුගාමිකයෙක් වෙන්නේ? මේ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිත තුළින් ප්‍රකාශ වෙන්නේ නැත්නම්. ඒතකොට මේක පරණ අලුත් ගිවිසුමේ නෙමේ පුරාණ ගිවිසුමේ ඉඳලම එන විශේෂ තේමාවක් නේද? දෙවියන් වහන්සේ මනුෂ්‍යර ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ පියෙක් වශයෙන් සැලකුවේ පුරාණ ගිවිසුමෙන්. දෙවියන් වහන්සේ ඕන්න මඟ පෙන්වන කෙනෙක් වශයෙන්. ඒක නිසා ප්‍රේමය කියන එක මෙතන වර්ණෙන් තියෙන්නේ පුත්‍රය ඔබේ කටයුතුවේ කරුණාවන්තව සිටින්න. එතකොට අපි දෙවියන් අමතක කළයි කියමුකෝ. දැන් අමතක කරලා නැත්තම් ක්‍රිතුන අමතක කළයි කියලා. එහෙම නෙමෙයි වුණත් අපිට පේනවා කරුණාවන්තකම කියලා කියන එක හැමදෙස්සෙම ආගේ කරන කෙනෙක් නේද? අනික් කෙනාට කරුණාව දක්වනවා කියන්නේ අපි ඒ කෙනාව විශේෂයෙන් පිළිගැනීමක් නේද? අපි ඒ කෙනා වෙනුවෙන් යම් කිසි කැපවීමක්. ඒකයි අදහස් වෙන්නේ මම කිය උපදේශය නෑ මේ පොතේ තියෙන්නේ. ඒතර අවශ්‍ය ජීවිතේට අවශ්‍ය කරන උපදේශ මෙතන අපි දකිනවා. එතන කියනවා කරුණාවන්තකම කියන එක මේ ත්‍යාගවන්තකමටත් වඩා ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ එච්චර ත්‍යාගවන්ත මිනිස්සෙක් මොන හරි දෙන දානපති කෙනෙකුටත් වඩා මේ කරුණාවන්ත මිනිස්සයව උතුම් කරනවායි කියලා. ඇයි එච්චර මේක ගැන ඔව් අපි කියමු ත්‍යාගවන්තකමත් කරුණාවන්තකම එහෙම කොටසක් නේද? මේ දෙක වෙන් කරන්න බෑ. කරුණාවන්තකමයි ත්‍යාගවන්තකමයි දෙකම එකට යන දෙයක්. නමුත් අපිට ත්‍යාගයක් දෙන්න පුළුවන් සමහර විට කරුණාවන්තකමක් නැතුවත් නේද? ත්‍යාග දෙන්න පුළුවන්. සමහරට අපිට නම්බුවක් ගන්න දෙය යුතු නිසා ණයුක්තියක් වශයෙන් අපි විවිධාකාරයෙන් අපිට ත්‍යාග දෙන්න පුළුවන්. නමුත් කරුණාවන්ත පුද්ගලයා ත්‍යාගයක් දෙන්නේ අනික් කෙනාට දක්වන ප්‍රේමය නිසාමයි නේද? කරුණාවන්ත. එතකොට කරුණාවන්තකම තුලින් අර සියලු දේම පූර්ණතරපත් වෙනවා. අපේ ත්‍යාගවන්තකම, දයාව, අනික් කෙනාව පිළිගැනීම මේ සියලු දේ අර කෙනෙකුගේ කරුණාවන්තකම තුල අපි කියමු අපිට වරදක් කරන කෙනෙකුට පවා නේද? අපි අසරණයෙකුට කරුණාව දක්වනවා කියන්නේ අපේ පුද්ගලයාව අපේ සහෝදරයෙක් වශයෙන් පිළිගැනීමක් නේ කරන්නේ. ඒ නිසා ඒක විදියකින් ත්‍යාගවන්තකමටත් උසස් කියලා කියන්න පුළුවන් කරුණාවන්තකම නේද? ඔව් පියතුමනි. දැන් අපි කතා කරන කොටසේ මේ තව කොටසක් ලස්සනට තියෙනවා. ඔබේ තත්වයේ උසස් වන ප්‍රමාණයට ඔබ බැගහැපත් විය යුතුයි කියලා. දැන් මෙතන අපිට මේ කරුණාවන්තකම පැහැදිලි කරලා දෙනවනේ මේ උපදේශකයා කරන්නේ මේ ඇතුලේ අපිට උගන්වනවා ඔබ කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා. ඇත්තටම අපි ලෝකේ දකින දෙයක් නේද මේ අපිව උසස් වෙන්න අපි ගාව තියෙන නිහතමානීකම අනිත් මිනිස්සු කෙරෙහි තියෙන සංවේදීකම මේක නැති වෙන්න ගන්න එක. මේ ගැන ඔබ හන්සට මොකද්ද කියන්න තියෙන්නේ? සැබෑ උගත් පුද්ගලෙක් තුල ඒක සිදු වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ කියන්නේ අපි ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කියලා කියන්නේ. පැහැදිලි. දැන් උගත් මේ මගේ අතේ මොනවද වෙන්නේ ඇඟිලි ටික? ඒක සමාන නැහැ නේද? විවිධයි. විවිධයි. නවපුවහම මොකද වෙන්නේ? එක හා සමානයි. නවපුවහම සමානයි නේද? අර හතර විදිහක තියෙන ඇඟිලි ටික හතර දිගයි කොටයි නවපුවහම එක සමාන වෙනවා. කියන්නේ නියතමානී වුණාම එතකොට නැවෙනවා කියන්නේ අපි ඒ විදිහේ නියතමානී වීමේ සංකේතයක් වගේනේ. අපි නිහතමානී වෙන තැනදී අපි අනිත් පුද්ගලයාව පිළිගන්නවා. අනිත් පුද්ගලයා පිළිගන්නවා. කෙනෙක් සැබෑ උගත්කම කියලා කියන්නේ විභාග පාස් කිරීම නෙවෙයි නේද? සැබෑ උගත්කම කියලා කියන්නේ දැනුම නෙවෙයි. සැබෑ උගත්කම අපේ මනුෂ්‍යත්වයෙන්ුත්
එක යා යුතු දෙයක්. ඒතර එවැනි අය අපි තමයි අපි ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කියලා ඉතිහාසය පුර හඳුන්වලා තියෙන්නේ. අර දැනුම විතරක් නෙවෙයි මනුෂ්‍යත්වයට ඊටාම කරුණාවෙන් යුතුව යම් දෙයක් දුන්න කෙනෙක්. ඒතර ඒකේ නා අපිට පේනවා උසස් වෙන්න අර උණ ගහ නැමෙන්නා වගේ. ඒ වගේ තමයි මේ ඇකිලි වගේ අපිට පේනවා එන්ඩෙන්ඩ බහැපත් වෙනවා අනිත්ව පිළිගන්න සූදානම් හැම කෙනෙක්ම තමන්ගේ සහෝදරෙක් වශයෙන් පිළිගන්න සූදානම්. එයාට තමන්ගේ ආගම මොකද්ද නැත්නම් සමාජ තත්ත්වය මොකද්ද උගත්කම මොකද්ද කියන එක බලපෑමක් වෙන්නේ මනුෂ්‍යයා ගැන හිතද්දි නේද? ඒතකොට ඒ නිසා අපිට කියන්නේ උසස් වෙන තරමට අපිට පේනවා සැබෑ උසස්කම තුල නිහතමානීකමත් වැඩෙනවා. ඒ වගේම මෙතන පැහැදිලි කරනවා ඒ අය තමයි දෙවියන් වහන්සේගේ ගෞරවය ලබන්නේ කියන එක නේද පියතුමේ? ඔව් සැබෑ ලෙසම මොකද කිතුනාංශ කියන්නේ අපි දානයක් දෙනකොට වුණත් අනිත්තරේ පේන්න දෙන්න එපා කියලා නේද? ඒ මේ අත දෙන දේ මේ අත දැනගන්න එපා කියන්නේ අපි ඒක එහෙම වෙන්නේ නැහැ. නේද? අපි අනිත් දැනගන්න ඕනොත් එතෙන්දී අපි කියන්නේ පවා අපි කරන දේ දෙන්නේ අනිත්‍ය වෙත තියෙන දයාව නිසා ප්‍රේමය නිසා කියන එක නේද? ඒතර ඒකමනේ අවශ්‍ය වෙන්නේ. ඒතර අපිට පේනවා අපිටත් දැන් කියන්නේ අපි කිතුණුවන් වශයෙන් එතකොට අපි මොකද කිව්ව තමන් මේ අපි උසස් වෙන තරමට බෑපත් වෙන්න ඕන කියලා. ඒතර ඇත්තටම ක්‍රිස්තුනාංශ කියන්නේ ඒකයි නේද? මම හෘදයෙන් සාන්ත දාන්තුද බෑපත්තු තනත්තා වෙමි කියලා නේද? එතකොට සැබෑ ලෙසම උන්වහන්සේ සුදු පාල්තුමන් කියන විදිහට තමන්ගේ දේවත්වය අත්හැරලා මිනිස්සුගේ තත්ත්වෙට වහලෙක්ගේ තත්ත්වයටපත් වුණා. වහලෙක් කියන්නේ එහෙන් පිටින්ම අනිත්‍ය වෙනුවෙන් යටත් තුන කෙනෙක්. කිතුනාංශගේ ශ්‍රාවකත්වය මොකද්ද? ශ්‍රාවකත්වයේ සේවක ශ්‍රාවකත්වයක් නේද? ඔබ අතරින් යම් කෙනෙක් ස්වාමියෙක් වෙන්න අවශ්‍ය නම් ඔය සියල්ලන්ගේ සේවකයා වෙන්න ඕන. ගුරුවරයෙක් වෙන්න ඕන නම් ගෝලයා වේ යුතුයි. ඔබ පාද සේදිය යුතුයි. ඒ කියන්නේ අපිට කිතුණු උසස්කම, කිතුණු ප්‍රේමය, කිතුණු ගුරුවරයෙක්කම කියන්නේ සැබෑ ලෙසම අනිත්‍ය වෙනුවෙන් කැපවුණු සේවය. ඒතකොට ඒ කියන්නේ අවංක ලෙසම තමගේ බහැපත් කෙනෙක්. හරියට අර එක උපමාවක් තියෙන කිතුණහන්සේගේ නේද? කවුරු හරි සේවකයෙක් ඉන්නවා නම් සේවය කරපුවාම ඇයිලක් වෙලා අනිත් අයට ස්වාමියා වෙනුවෙන් කරනකොට කියන්නේ මේ මගේ කාර්යයයි කියලා ඒ දේ කරන්න කියලා. ඒ කියන්නේ බහැපත්කම සමතිස්සෙම අපි කරන්නේ අනිත් අයට පේන්න නෙමෙයි අතුලාන්තරයෙන් ඒ කල යුතු නිසා. ඒතර දෙවියන් ඉදිරියේ අපි ප්‍රිය බවට පත් වෙනවා. ඒකයි අවශ්‍ය. දෙවියන් ඉදිරියේ ප්‍රිය බවට පත් වෙනකොට මේක හංගන්න බෑ නේද? හංගන්න බෑ. අපි සැබෑ බහැපත් පුද්ගලයව සැබෑ උසස් නිතමානී පුද්ගලයව හංගන්න බෑ. ඉබේ ප්‍රකාශ වෙනවා. නේද? කෙනෙකුගේ නරක ප්‍රකාශ වෙන්න වගේම හොඳ තියෙනවනක ප්‍රකාශ වෙනවා. දැන් කිතුන කියන්නේ පහනක් දැල්වලා වහලා තියන්න බෑනේ. පහන යනවා. ඒ වගේ තමයි බහැපත්කම කියන නිහතමානීකම ඇතුලාන්තරින් නික්මෙන දෙයක් නම් ඒක දෙවියන්ට බලපාන. ඔව් බාහිර මනුෂ්‍යයන් ඉදිරියේ දෙවියන් ඉදිරියේත් ප්‍රිය බවට පත් වෙන දෙයක්. බොහොම පැහැදිලි. දැන් අපේ හිතවතුනි ඒකයි වහන්සේ අද අපිට ආරාධනා කරන්නේ ඔබ බහපත් වන තරමට ඔබ උසස් වෙන තරමට ඔබ යට වෙනකොට උන්වහන්සේ ඔබව උසස් කරනවයි කියන එකයි අපිට පළමුවන දේව ප්‍රකාශනයේ ඇතුලේ මතක් කරලා දෙන්නේ. ඉතින් අපි දෙවන දේව ප්‍රකාශනයට අහුම්කම් දීලා මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යමු. දෙවන දේව ප්‍රකාශනය හේබ්‍රවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. ඔබ පැමිණ සිටින්නේ ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකටවත් කළුවරටවත් ඝන අන්ධකාරයටවත් ඡණ්ඩ මාරුතයටවත් හොරණ ශබ්දයටවත් හඬකින් නික්මෙන වචනවලටවත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය. ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමටය. කෝටි සංඛ්‍යාත දේවදූතයන් සේනාවකගෙන් යුත් මහා රැස්වීමටය. සගලොවෙහි නම් ලියා ඇති කුළුදුලන්ගේ සභාවටය. සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතටය. සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතටය. නව ගිවිසුමට මැදිහත් කාර්යානන් වූ ජේසුස් වහන්සේ වෙතටය. ආබෙල්ගේ ලයට වඩා උතුම් ලය කතා කරන උන්වහන්සේගේ ඉවසීමේ ලයද වෙතටය. පිටුමිනි දෙවන දේව ප්‍රකාශනය හේබ්‍රූ සංඝයට යවපු ලිපියේ කොටසක්. මේක ඇතුලේ පැහැදිලි කරන්න යන්නේ මේ ස්වර්ගීය අත්දැකීම නේද? මේ අපි ළඟා වෙන්නට ඕන තැන ගැන නේද මේ කියන්නේ? ඔව් අපි ඊට ඉස්සෙල්ලා තවත් දෙයක් කියනවා නම් අපි දන්නවා දිරුදින දීප පූජාවට දේව ප්‍රකාශන 3ක් තිබෙනවා නේද?
තුන පළවෙනි එකයි තුන්වෙනි එකයි හැමතිස්සෙම සමානයි. නේද? සුද්ධ සුවිශේෂයට සමාන එකක් තමයි අපි පළවෙනි දේව ප්‍රකාශය තියෙන්නේ. දෙවෙනි දේව ප්‍රකාශනයේ සමහර විට ඒ තේමාව සමග යනවා. එහෙම නැත්නම් දෙන්නේ නැහැ. සමහරට නොයන අවස්ථා තියෙනවා. අපි දැන් ගිය රුදින දේව ප්‍රකාශන මතක් කළා නම් ධර්මයානෝයිකේ අපි දැක්කා ප්‍රකාශන තුනම එකිනෙකට ගැලපුණා. සම්බන්ධ. අද අපිට පේනවා අද දෙවෙනි දේව ප්‍රකාශනය පළවෙනි සහ දේව ප්‍රකාශනයේ තේමාව නෙමෙයි යන්නේ නේද? නමුත් ඒකේ වෙනම තේමාවක් වශයෙන් යන්නේ. නමුත් උසස් වීම ගැන මෙතනත් පෙන්눔 කරන හැබැයි උසස් වීම වෙන විදිහකට නව ගිවිසුම පරණ ගිවිසුම පුරාණ ගිවිසුමේ පණිවිඩයට පැටි උසස් කියන එක. ඒ කියන්නේ පරණ ගිවිසුම පහත් කිරීමක් නෙමෙයි. පත් කරන්න බෑනේ දෙකම දෙවනවාසිකේ වචනේ. ඒක නමුත් අපිට දෙන පණිවිඩය නව ගිවිසුමේ අරට වැඩි බලවත් ඊට කියන එක නව ගිවිසුමේ උසස් බව පෙන්눔 කරනවා මේ දේව ප්‍රකාශනය තුලින් නේද? මොකද ඒකට හේතු දෙනවා. ඒක හේතු දෙනවා. පුරාණ ගිවිසුමේ මෙන්න දීව පූජාව පාපෙන් ගැලවෙන්නට හෝ නැත්නම් දේව මොන නැවත ඉස්තර කරන්න සිද්ධ වුණා. නමුත් නව ගිවිසුමේ වෙන දෙයක් නැහැ. කිතුන් වහන්සේ එක දිව යාගය තුලින් එක දිව පිළිපදාව තුලින් අපි හැම කෙනෙක්ම ගැලවීම ලැබලා තියෙනවා කියන එක. ඒතොර පුරාණ ගිවිසුමේ මෙන්න දෙවන් වහන්සේව දැකින එක ඊටාම භයානක දෙයක් වගේ දැක්කේ. දැනක වහන්සේට ලංගා වෙන්න බෑ. දෙවන මොසස් තුමන් කියනවා දැන් මෙන්න දෙවන් වහන්සේ අපිට කතා කරන්න එනවා සීනායි කන්ද පාමුලට ඔක්කොම එන්නට ඕන කියලා. ඒ නිසා ඒකට පේවිලා ඉන්න කියලා හේතු දෙනවා රාශියක් නේද? එතකොට හැම කෙනෙක්ම එතෙන්ට ගියාම බයෙන් මෙන්න දෙවන් වහන්සේක පැමිණි බලාපොරොත්තු කියනවා මේක ගර්තනා මැද නේද? ගිකුරු මැද්ද තමයි කතා කළේ. එතකොට බයට වෙලා කියනවා අපි බලන්නත් බෑ දෙවනාංශ කරන ඔබ ගිහිල්ලා පණිවිඩය ආගන්න අපි පිළිගන්නවා. ඒතර ඒදා පුරාණ ගිවිසුමේට වැඩිය සම්පූර්ණ වෙනස් තත්වයක් අපි නව ගිවිසුමේ අත්දකින්න. ඒ නිසා ඒ දෙකේ උසස් බව පෙන්눔 කරන්නටයි පුරාණ ගිවිසුමට වැඩිය නව ගිවිසුම උසස් කියන හැඟීම පෙන්눔 කරන්නටයි ඒ හේබ්‍රෝඩ් මේ ලිපියේ අපි අද දකින්නේ පණිවිඩය. පැහැදිලි. පියතුමිනි දැන් මෙතන අපි මේ කොටසට අවධානය දුන්නොත් මෙතන ඇතුලේ මේ කියන මිසියොන් කන්ද ගැන කියනවා ස්වර්ගීය ජෙරුසලමයි කියලා කියනවා කෝටි සංඛ්‍යාත දේවදූතයන්ගේ සේනාවන් මේ මහා රැස්වීම කියලා කියනවා මේ එක උපදේශ වචන කියාගෙන පැහැදිලි කරන්න හදන්නේ ස්වර්ගීය අත්දැකීම නේද මේ කියන්න හදන්නේ. ඔව් මෙතනත් කියන්න උත්සාහ කරනවා කිතුන් වහන්සේ තුල සියල්ලන්ට ගැලවීම දෙවනාංශගේ මහිමේ ප්‍රේමය අපිට දකින්න පුළුවන් කියන එක නේද? එතකොට හේබ්‍රූ පොත කවුද ලිව්වේ කියන එක අද අපි දන්නේ නැහැනේ. නමුත් කොමාරිකේ දෙන පණිවිඩය අර පණිවිඩයෙන් වෙනස් වෙන්නේ අර සියල්ලන්ට ගැලවීම තියෙනවා නැත්නම් කිතුන් වහන්සේ තුල සියල්ලන්ට ගැලවීම තියෙනවා. ඒක කෝටි සංඛ්‍යාත ජනතාවක් කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. එතකොට ඔක්කොමයි කියලා වචනේ කියන්නේ නැතුව වෙන විදිහකින් යම් කිසි නම්බර්ස් වගේ දීලා තියෙනවා කෝටි සංඛ්‍යාත ජනතාව. සියල්ලන්ගේ ගැලවීම ලැබෙනවයි කියන එක තියෙනවා. නමුත් ඒක මුල අපිට ලැබෙ සමානට කුණාංශව අනුගමනය කරන අය මේක විශේෂ ආකාරයෙන් අත්දකිනවා නේද? අපි කුළුණු දරුවෝ වගේ. අපි තෝරගත් ජීවමාන ජෙරුසලම අපි දන්නවා ස්වර්ගික නගරය. එතකොට මේකට අපි හැම කෙනෙක්වම රැස් කරනවා. හේබ්‍රූ ඒ ලිපිලිපු කෙනා හිතුවේ නෑනේ අන්තරාගමික දේවල් ගැන අනිත් ආගමික දේවල් ඔහු කතා කරන්නේ දෙවනාංශව පිළිගන්න ජනතාව. ඔව්. ඒ පිළිගන්න සියලු දෙනාම මෙන්න කෝටි ටික දෙනෙක් නෙමෙයි කෝටි සංඛ්‍යාතක ඔක්කොමට ගැලීම ලැබෙනවා. මන්ද කිතුනාංශික ලය තුලින් ඒ ගැලවීම පිට ලබා දීලා තියෙනවා කියලා. පැහැදිලි. පියදුන වහන්සේ මේ මතක් කළා එක ක්‍රිස්තුස් වහන්සේගේ ලේ උන්වහන්සේ තමයි ඇත්තටම අර දෙවියන් වහන්සේ මිනිස්සය අතර ඉන්න මැදිහත් කරුවාණන් මේකේ ලස්සනට එක කියනවා. එතකොට අර ඔබ වහන්සේ මුලින් අපිට කිව්වා වගේ පරණ ගිවිසුමේ අත්දැකීමයි නව ගිවිසුමේ අත්දැකීමයි වෙනස් වෙන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත්කාරකම නිසා කිව්වොත් නිවැරදිද මම? ඔව් අපි කියමු මුළු පුරාණ ගිවිසුම තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සූදානම් කිරීමකටයි. එතකොට එක්කෙනේ පටන් අරන් ජනතාවක් වුණා ජනතාව ගෝත්‍ර වුණා ගෝත්‍රවල එක ගෝත්‍රයක් ඒ ගෝත්‍රයෙන් ටික පවුල් කියවම ක්‍රිස්තුස් වහන්සේටයි සියල්ල පිළිල කරන්නේ. ඒතර එදත් ඒගොල්ලන්ගේ තිබුණා පාප පූජාවල් නෙතර නොයෙකුත් විදිහේ පූජාවල් යාග පූජාවල් තිබුණා. ඒතර විශේෂයෙන්ම පාපෙන් නිදොස් වෙන්න කලේ මොකද්ද? තමන් වෙනස් වීමක් නෙමෙයි නේද? බිලි පූජාවල් කරලා හක්කලා තමන් පාපෙන් නිදොස් වුණයි කියලා හිතුවා. නැත්තම් ලේ ඇඟට ඉසීම තුළින් ගිවිසුම මේ කරගත්තා. නමුත් කියනවා ඒ එකක්වත් අද වැඩක් වෙන්නේ නැහැ වළංගු නැහැ නේද?
කොච්චර ලේ අපේ ඇඟට ඉස්සත් කොච්චර බිලි පූජා කළත් අපි වෙනස් වෙලා නැහැ. ඒ වගේ පූජාව නැවත නැවත තියන්න ඕන. නැත් ක්‍රිස්තුන් වහන්සේ ඔප්පු කරපු එක පූජාව තුළ මන්ද උන්වහන්සේ දෙවියන් වහන්සේ මේ අපිට පේන හීබ්‍රු ලිපියේ ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය ගැන තදින්ම කතා කරනවා නේද? මුලින් පටන් ගන්න මෙහෙමනේ. දෙවියන් වහන්සේ මේ විදියට අපිට කතා කරලා අවසාන කාලේ උන්වහන්සේගේ පුත්‍රයව ක්‍රිස්තුන් වහන්සේ කතා කළයි කියලා නේ පළවෙනි වාක්‍යෙම හීබ්‍රු ලිපිය පටන් ගන්න. ඒතර ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලන්ට ගැලීම තියෙනවා. අපි මේක හැමදාම සිහි කරනවා. අපි දී පූජාව තියද්දී අපි කියනවා උන්වහන්සේ ලෙය සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන ලද. එතකොට උන්වහන්සේගේ ලෙය වැගුරුවේ ටික දෙනෙක් වෙනුවෙන් නෙමෙයි, ක්‍රිස්තියානිකාරයන් වෙනුවෙන්, සියලු මනුෂ්‍යයන් වෙනුවෙන්. ඒතර මෙතන ඒක ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලන් ගැලීම ලැබෙනවා. මේ දිවස්වරයේ හෙබ්‍රියු ලිපියෙන් පෙන්වුම් කරනවා මෙන්න ඒකට අපි පිළිගන්න හැම කෙනෙකු ක්‍රිස්තුන් වහන්සේව මේ සියොන් කන්දර නැත්තම් ගැලීමේ කරා කැඳවනවායි කියන එක. පැහැදිලි. පිටුමිනි හිබ්‍රු ලිපියෙම තියෙනවා නේද කොටසක් ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරය කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට පාප සමාවත් මිදීමත් ලැබෙනවායි කියලා. පිටුමිනි මම කැමති මේ කොටස මේ අපි අහපු මේ මැදිහත් කාර්යානන්ගේ ඒ දෙයටම අදාළ කරලා වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න. මොකක්ද මේ පාප සමාව සහ මිදීම කියන එක? මේ දෙකේ වෙනසක් තියෙනවා නේද ඇත්තෙම පිටුමිනි? ඔව්. පාප සමාව කියන්නේ අපි කරපු පාපයට අපිට වන්දි කියලා ඒකේ සමාවක් ලැබෙනවා. මිදීම කොහොම පූර්ණ විමුක්තියක්. ඒ කියන්නේ අපේ තිබෙන පෞකාර වැටුණු ස්වභාවයෙන් ගලවලා දැන් අපි දේව දරුකමට අරගෙන සම්පූර්ණ විමුක්තියක් ලැබෙනවායි කියන්නේ. නැවත අර පාපයට නොවැටෙන පිණිස. ඔව්. කියන්නේ සම්පූර්ණ ගැලවීම. ඒතර උත්වාංශ තුල අපිට සම්පූර්ණ ගැලවීම ලැබලා තියෙනවා. ඒක අපි සමහරට පිළිගන්න නොගන්න වෙන්න පුළුවන්. පිළිගත්තත් ඒ කියන්නේ අපිට ගැලීම ලැබෙන්නේ අපේ සුද්ධවන්තකමක් නිසා නෙමෙයි. නේද? සුද්ධවන්තකම නිසා නෙමෙයි. දෙවියන් වහන්සේ අපිව තෝරගත්ත නිසා. ඒතකොට අපි පෞකාරයන්ව සිටියදී උන්වහන්සේ අපි නිසා දෙවිපිද්දයි කියලා ලිපි කියන්නේ නේද? එතකොට අපි යහපත් නිසා නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ ගැලවීම යහපත්තර සීමා වුණ දෙයක් නෙමෙයි හැම මනුෂ්‍යයටම. ඒතකොට සමහර විට අපි අපෙන් යම් දෙයක් සිදු විය යුතුයි නේද? අපි කල යුතුමයි යහපත් විය යුතුයි පාපය අත්හැරිය යුතුයි. නමුත් ඒ කිසි දෙයක් නිසා අපිට ගැලීම ලැබෙන්නේ නැහැ. ගැලීම ලැබෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ අපි නිසා දීපුදුපු නිසායි. උන්වහන්සේගේ පූර්ණ ප්‍රේමය හැම කෙනා වෙනුම දියත් වෙන නිසායි. ඒතකොට අපි තාමත් මිදෙන්න අකමැති වුණා වුණත් ඒ මිදෙන අකමැතිව තියෙද්දී පාව උන්වහන්සේට පුළුවන් අපිව ගලව ගන්න. පැහැදිලි. කිසිම කෙනෙක් උන්වහන්සේ අත්හරින්න මම හිතනවා අවසන් කාලෙදී අවසාන යුගයේදී කිසිම කෙනෙක් විනාශ වෙනවයි කියලා හිතන්න අමාරුයි. නේද? අමාරුයි. එහෙම වෙනවා නම් දෙවියන් වහන්සේ ප්‍රේමවන්ත පියෙක් නෙමෙයි නේද? අපි මේ ලෝකේ අවුරුදු කීපයක් ජීවත් වෙලා නේද? අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙලා ඒතෙන්ද කරපු වරදක් වෙනවා අපි සදාකාලිකවම දුක් විඳිනවා නම් මේක දෙවියන් වහන්සේ ප්‍රේම නැහැ. නමුත් අපි යම්කිසි වන්දියක් ගෙවන්නට ඕන නේ. මිලයක් ගෙවන්නට ඕන. ඒ මිලෙන් පසු ඕනම කෙනෙක් මම හිතන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලබනවා කියලා අපිට හිතන්නට පුළුවන්. ඒක අපි සමට කියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට දෙවියන් සවිවංග පිළිගන්නව නම් පීක් වශයෙන් දෙවියන් වහන්සේ ප්‍රේමවන්ත කෙනෙක් වශයෙන් පිළිගන්නව නම් අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. ගැලවීම සියල්ලන්ට පොදුයි. නමුත් අපි යම් දෙයක් කළ යුතුයි. ඒ කියන්නේ ගැලීම ලැබෙනවයි කියලා හක් වෙලා අපි පාපේ ජීවත් වෙනවා නම් ඒක වැරදි නේද? එතකොට ඒක වැරදි පාපේ ජීවත් වෙනවා. අපි පාපේ අත්හරින්නට ඕන. ඒකට නිකුතුනස කැඳවන්නේ. ඒ වගේම පාපේ කළොත් අපිට වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ගැලවීමට උන්වහන්සේ ගැලීම සියල්ලන්ට පො කරලා තියෙනවා. පැහැදිලි. පිටුමිනි මට හිතෙනවා දැන් අපි මේ පාප සමාව ගැලවීම මිදීම මේ ගැන සාකච්ඡා කරමින් යන නිසා පිටුමිනි ඇත්තෙන්ම විශේෂයෙන් කිතුණුවන් විදිහට අපිට මේ ලැබෙන පාප සමාව කියන එක අපි එදිනෙදා මේ කොමිසමකට ගිහිල්ලා මේ ලබන පාප සමාව කියන එක ගොඩක් දෙනෙකුට අද වෙනකොට සමහර වෙලාවට බලපෑමක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සමගි සන්දානයේ ප්‍රසාද නිදානයේ ඇත්තක් නොවිලා වගේ මේකට යන ප්‍රමාණය මේකට ඇදෙන ස්වභාවය මේක ඇත්තක් කියලා ජීවත් වෙන ප්‍රමාණය අද වෙනකොට අවම වෙලා තියෙනවා. ඒක නිසා අපිට වෙන පරිහානියයි අපි ඒක ඇතුළ ඒක ලබා ගැනීම තුළ අපිට ලැබෙන විමුක්තිය නැත්නම් ගැලවීම ගැන ඔබ වහන්සේ අපිට මතු කළොත් මම හිතනවා මේක මේ සතිය ඇතුළේ මම හිතනවා ඒක අපිට ලොකු වටිනාකමක් වෙයි කියලා. මොකද සමහරට පාපුච්චාරණය අපිට ෆෝමැලිටි එකක් වෙලා. ඒ කියන්නේ ඉස්සරම කොවෙන්න අවුරුද්දකට වරක්වත් නේද? එහෙම නැත්නම් කියනවා විශේෂ කාලවලදී. අපි මේක නිකන් අර කල යුතු ණය යුක්තියක් බවට පත් කරලා තියෙනවා නේද? අපේ ජීවිත වෙනස කර නෙමෙයි.
ක්‍රිස්තුන් වහන්සේ අපිව කැඳෙව්වේ පශ්චත්තාපය සඳහා. ඒ කියන්නේ පූර්ණ ජීවිතය වෙනසකට. ඒ ජීවිතය උන්වහන්සේගේ පළවෙනි දේශනයේම දේව රාජ්‍ය ළඟා වී තිබේ පශ්චත්තාප වෙන්න සුභාරංචි වෙන ජීවත් වෙන්න. එතකොට අපි සුභාරංචිය පිළිගන්න නම් පශ්චත්තාප වෙන්නට ඕන. උන්වහන්සේ දේශනා කරන්න මුල් ලෝකෙට යවන කොටත් ගෝලයන්ට කිව්වේ ඔබ ගිහිල්ලා පිතාගේ පුත්‍රයා පිසාන්තුගේ නාමයෙන් ඔන්න බාපතිස්ම කරන්න ඒතර පව්කමාව දෙන්න කියලා. උන්වහන්සේ ගැලීම ලබන්න නම් පව්කමාව කෙනෙක් අවශ්‍යමයි. මේ නිසා අපිට පේන පුරාණ ගිවිසුමේ පව කැඳවන්නේ ඒකනේ පශ්චත්තාපෙට. නව ගිවිසුමෙත් මේක තමයි මුල් යුගයේ මේක හොඳින් තිබුණා. නත් කාලය සමග සභාව වැඩෙනකොට නොයෙකුත් නීති රීති එනවා සංකීර්ණ වෙනකොට අපිට වෙනවා පාපුච්චාන්නේ දේවසන් නිදානේ ලැබිය යුතු ණය යුක්තියක් හැටියට වගේ දීලා තියෙනවා නේද මේ නිසා සමහරව හිතනවා මේ පාපුච්චාන්නේ වැඩකුත් නැහැ. ඉතින් මේක ඇත්ත සමහර වෙලාවට ගත්තොත් ඇත්ත. මොකද අපි කිව්ව අපි සූදානමක් ඇතුව කරන්නෙත් නැහැ නේද? එහෙම නැත්නම් මංගල්‍ය හෝ නත්තල වෙනකොට මෙන්න පශ්චත්තාපක දිනයක් කියලා කියනවා. පශ්චාත් දිනය කියලා කියන්නේ පාවිච්චාන් ලබන දිනේ. ඉතින් අනේ පොලිමේ ඉඳලා හක් වෙලා ගියා මොනවාර ටිකක් කිව්වා නැගිට්ටා. අපි ජීවිත වෙනසක් වෙලා නැහැ. ඒතර මේක අපි හිතා ගන්නට ඕන පාප උච්චාරණ කියන ඒක ප්‍රසාන්නිදානෙන් පෙන්눔 කරන්නේ අපි සභාව නීත්‍යානුකූලව අපිට සමාව ප්‍රකාශ කිරීම. මේක නීත්‍යානු කියන්නේ සභාව නිල බලයෙන්ම Tamanට තියෙන අයිතිය තුලින්ම කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ සභාවට බලය දුන්න සමාව දෙන්න. ඒ සභාව පෙන්눔 කරනවා මෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි ඔබට ප්‍රකාශ කරනවා. ඒතර ප්‍රකාශ කරන නීත්‍යානුකූල අවස්ථාවක් පාපුච්චාරණය. ඒ නිසා පාපුච්චාරණය අවශ්‍යයි. දැන් අපි කියමු උදාහරණට අබුර්දාලෙපේ. දැන් අබුර්දාලෙපේ නෙමෙන්නේ අපි සුද්ධාත්මයන් ලබන්නේ. බෞතිස්ම වෙනකොටම ලබලාහකයි. ඉන්පස්සෙත් අපි ආයසරයක් පාපුච්චාරණය කරනකොටත් සමාව දෙන්නේ සුදෝත්‍රිතම නාමයෙන්. අපි ඕනම අවස්ථාවක විශේෂ අවස්ථාවක සුද්ධාත්මන සීකරලා යාඥා කරනවා. මොකද අබුර්දාලෙබෙන් කරන්නේ? දැන් මෙන්න සභාව නීත්‍යානුකූලව අපේ වැඩිහිටිභාවය පිළිගැනීමක්. අපිට සුද්ධාත්මයන් දීලා දැන් ඔබත් මෙන්න කොටස්කරුවෙක් වෙන්න සුභාරංචි ප්‍රකාශ කරන්න කියලා නීත්‍යානුකූල බලයක් දෙන්න වගේ. දැන් ඕන නිලයක වුණත් අපි කියමු හමුදාය මොනවා හරි පුහුණුන පළියට යයික වෙන්නේ නැහනේ. ඊළඟට ඕට්ස් දීලා පොරොන්දු දීලා ඒක කරා. ඒතකොට පස්සේනේ බලය තියෙන අන්න ඒ වගේ දෙයක්. ඒතර ඒ නිසා මේ පාපුච්චාරණයත් අවශ්‍යයි. ඒ සභාව දීලා තියෙන ඒ පව්කම ප්‍රකාශ කරන අවස්ථාවක්. අපි ඒක ලබා ගන්නට ඕන. නමුත් ඒකෙන් විතරක් අපි පාපුච්චාරණයේ ඉඳලා කියලා වෙනස් වෙන්නේ නැත්තම් ජීවිත එතකොට වෙන්නේ නැහැ. අන්න එතනයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි දිනපතා ජීවිතයේදී අපේ ජීවිත වෙනස් කර ගන්නට ඕන. ජීවිතය අලුත් කර ගන්නට ඕන. ක්‍රිස්තුනාංශ පණිවිඩය අනුව පාපෙන්තරෝ ජීවත් වෙන්න ඕන. ඒක කරන පුද්ගලයාට ඉබේම දැනෙනවා පාපුච්චාරණයට යන්න ඕන කියලා. බන්න පාපුච්චාරණයට යන්න සමහරට අර වගේ පශ්චාත්තාප ජීවිතයක් අවශ්‍යයි කියලා හිතන කෙනා. ඒ තල්ලුව එනවා. ඒ තල්ලුව ඉබේම එනවා. ඒතකොට මේ දෙකම තේරෙන්නට ඕන. ජීවිත වෙනසකින් තොරව පාපුච්චාරණය නිකන් කළාට ඒක තවත් නිකම් ෆෝමැලිටි මොනවා හරි නායුක්ත ක්‍රිස්ත කිරීමක් පමණයි. බොහොම පැහැදිලි. මම හිතනවා දයාබර හිතවතුනි අපිට පිටුමත් එක්ක සාකච්ඡා කරනකොට දැනෙන උන්වහන්සේ කොයි වගේ ආධ්‍යාත්මිකයකටද ඔබව මාව රැගෙන යන්නට උත්සාහ කරන්නේ කියලා. ඔබ ඔබේ ආධ්‍යාත්මික තල්ලුව ඔබ යහපත් ඔබේ ජීවිතය ඇතුලේ තව ජීවිතයකට ඔබේ ජීවිතයෙන් දෙන්න දේවල් ගොඩාක් තියෙන කෙනෙක් වෙන්නට නම් ඔබේ අතුලාන්ත මනස්ථාපනය තියෙන්නට ඕනේ. ඔබේ ඇතුලෙන් ඔබ ඒ කැඩුණු බිඳුණු ස්වභාවයත් එක්ක ඔබ දෙවියන් වහන්සේව හොයන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉතින් මේ වෑයමයි අපි මේ අපේ ආධ්‍යාත්මික ගමනේ කරන්නට උත්සාහ කරන්නේ. අපි සුදු සුවිශේෂයට අහුම්කම් දීලා අපේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. මම පිටුමිනි වහන්සේට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා සුදු සුවිශේෂය අපිත් එක්ක බෙදා ගන්න ලෙස. සුද්ධවර ලූක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සබත් දිනක උන්වහන්සේ නායක පරිසවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩියසේක. සෑමදෙනම උන්වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ. ආරාධන ලත් අය ප්‍රධාන ආසන ලබා ගන්නට සොයන බව දැක උන්වහන්සේ උන්ට මේ උපමාව කියමින් යමෙකුගේ විවාහ මගුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. යම් මේකින් ඔබට වඩා උසස් කෙනෙක් කැඳවනු ලැබුවොත් ඔබ දෙදෙනාම කැඳවූ තැනැත්තා આવුත් ඔය ස්ථානයේ මොහුට දෙන්නැයි ඔබට කීවොත් ලැජ්ජාවෙන් යුක්තව පහත්ම ස්ථානයට යන්නට සිදුවේ. ඒත් ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත්ම ස්ථානයේ හිඳ ගන්න. ඊට කැඳවූ තැනැත්තිය આવුත් මිත්‍රය ඉහළ තැනකට එන්නයි ඔබට කීවොත්
ඔබ සමග කෑමට හිඳෙන සියල්ලන් ඉදිරියේ ඔබ ගෞරවය ලබන්නේය. තමාම උසස් කරගන්න සෑම දෙනම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්නා උසස් කරනු ලැබේ යයි වදාළසේක. උන්වහන්සේ තමන්ට ආරාධනා කළ තැන්තර කතා කොට ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙල කරන කල ඔබේ මිතුරන් සහෝදරයන් නෑයන් හෝ පෝසත් අසල්වාසීන් ඕන කැඳවන්න. එසේ කළොත් ඔවුන්ද එසේම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. ඒත් ඔබ භෝජන සංග්‍රහය පිළියෙල කරන කල දිලිඳුන්ද අබ්බගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. ඔබට ප්‍රතිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නේය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේදී ඔබට ප්‍රතිපාකයක් ලැබෙන්නේ යයි වදාළසේක. පියතුමනි මේ ශුද්ධ ලූක්තුමාගේ සුවිශේෂී ජේසු මේ සබත් දවසක පරිසවරයෙකුගේ ගෙදරට ගිහිල්ලා ඒ භෝජන සංග්‍රහයට ඉඳ ගන්න තැනත් එක්ක උන්වහන්සේ පැහැදිලි කරන කොටසක් අපි මේ ඔබ වහන්සේගේ හඬින් ඇහුවේ. පියතුමනි මේ කොටස ඇතුලේ මට එකපාරටම මතක් වුණා ගිය සතියේත් අපි සාකච්ඡා කළා මේ අන්තිමයෝ ප්‍රථමයෝ වෙනවා ප්‍රථමයෝ අන්තිමයෝ වෙනවා කියලා. ඒ හා සමග සම්බන්ධයක් තියෙන කොටසක් නේද අපි මේ අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ ශුද්ධ සුවිශේෂය ඇතුලේ. ඔව් එක විදිහකින් සම්බන්ධයක් තියෙනවා. මොකද අතනත් කිව්වා මෙන්න තමන්ට සියල්ල ලැබෙනවයි කියලා හිතන තමන්ම ඉබේම ගැලවීම ලැබෙනවයි කියලා හිතන අයට ක්‍රිස්තුනාංශ කියනවා නැහැ දෙයක් නැහැ නේද? ඔබ සුවිශේෂය පිළිගන්නට සුභාරජ්‍ය පිළිගත්තොත් පමණයි ගැලවීම ලැබෙන්නේ. ඒ නිසා අන්තිම වෙනවා අර වගේ හිතන අය. දැන් මෙතරත් මෙන්න තමන්ගේ උමනාවෙන්ම ලොකු තැන් හොයනවා. නේද? තමන්ගේ උමනාවෙන්ම ගෞරවය ලබන්නට ගෞරවය ලබන්න ලොකු තැනක ඉඳ ගන්නවා කියන්නේ ගෞරවය දෙන කෙනෙකුට නේ. එහෙමනේ තියෙන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ පත්වීම අනුවනේ උත්සවිකයට පවා ඉඳවන්නේ පවා. ඒතර ඒක නිසා එයා තමන්ගේ වුමනාවෙන් හොයනවා ගෞරවයක්. නමුත් ඒ කෙනාව සමහරට ලැජ්ජා වෙන්න සිද්ධ වෙනවා පිටිපස්සට ගෙනියනවා අර ආසනේ වෙන කෙනෙක් ඊට වඩා උසස් කෙනෙක් ආව වෙන් කරලා තියෙනවා. නමුත් පහත තැනක ඉන්නකොට සමහරට දැක්කොත් එහෙම මේ පුද්ගලයාට වැඩි ඉන්න ඕන කියලා අපි දකිනවා කැඳවගෙන යන අවස්ථාවල් සාමාන්‍ය දකින අවස්ථාවල් තියෙනවා. ඒතර මේ අදහස අපිට එක විදිහකින් මේ දෙකේම දකිනවා. පැහැදිලි. පියතුමනි මේ අද දවසේ උන්වහන්සේගේ උපමාව ඇතුලේ අපිට පැහැදිලි කරන්න යන මූලික කාරණාව මොකක්ද කියලා අපි බැලුවොත් මම හිතනවා එකකින් එක අපි වචනයත් එක්ක පැහැදිලි කරගමු. ඊට කලින් මොකක්ද මේ මූලික පැහැදිලි කිරීම අපි අද දවසේ මේ බහැපත්කම ගැන කතා කරගෙන යන ගමනේ. ඇත්තවස්සෙම ක්‍රිස්තුන් වහන්සේ මේ වගේ මේ වචන මේ ආකාරයෙන්ම කිව්වද කියන එක අපි දන්නේ නැහැ නේද? නැත්නම් අපිට පණිවිඩයක් දෙන්නටත් එක විදිහකින්. මොකද උන්වහන්සේව කැඳවනවා මෙන්න ආහාරයකට. අපි දන්නවා ආහාරයකට කැඳවන්නේ යම් කිසි විශේෂ පුද්ගලයන්ව. ඒතර විශේෂ පුද්ගලයන් මේක දැන් මගුල් ගෙදරක් කියලා කියන්නේ මගුල් අවස්ථාවක් කියලානේ. ඒතර විවිධාකාර පුද්ගලයන් එනවා. ඇවිල්ලා හක් වෙලා ඉඳ ගන්නකොට මෙන්න මේ කෙනා ඉඳ ගන්නකොට ක්‍රිස්තුන් වහන්සේ ස්ථානයක් නැහැ. අනිත් අය ඉඳගෙන ඔක්කොම තැන්වල ක්‍රිස්තුන් වහන්සේ ස්ථානයක් නැහැ. ක්‍රිස්තුන් වහන්සේ අර කැඳවපු කෙනාට කියනවා මෙන්න අර උපමාවක් දෙනවා නේද? මේ වගේ දුප්පතුන්ව කැඳවන්න කියලා. දුප්පතුන්ව ඔබට දෙයක් දෙන්න. ඒතොර ඇත්ත වශයෙන්ම මේක සිදු වුණාද කියන එක අපි දන්නේ නැහැ ඒ ආකාරයෙන්ම නේද? නමුත් දෙන පණිවිඩය පෙන්눔 කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ බහැපත් වීම තුලින් තමයි අපි උසස් වෙන්න පුළුවන්. බහැපත් වීම තුලින් විතරයි. ඒතර තමන්ම හොයනවා නම් මොකද එදා පරිසවරු නායක පූජකරු හිතුවේ තමන්ට සම්පූර්ණ ගැලවීම තියෙනවා. ඊටාම අහංකාර ජීවිතයක් ගත කළ ඉතරය පහත් කරමින් නේද? ඒ වගේ ඇත්ත වශයෙන්ම සිදු වුණා උසස් තැන් සෙවීම. දැන් ඒකනේ අර ක්‍රිස්තුන් වහන්සේ යාඥාව ගැන කියනකොටත් කියන්නේ සමහරු යාඥා කරනවා කියලා පේන්න නොයෙකුත් විදිහේ දේවල් නේද? කෝල් දෙපීරන්න නැතුව තෙල් ගන්න නැතුව නේද? ඒ වගේ තර අනිත් උපවාස කරයි කියලා පේන්න කරන්නේ. ඒ තුලින් අපි කිසිම ගෞරවයක් ලබන්නේ නැහැ. ඒ වගේ මෙතෙන්ද අපිට පේනවා උසස් තමන් උසස් කරගන්නටයි ඉස්සරහට යන්න හදන්නේ. මම ලොකු තැනක ඉන්නවා. ඒතර ඒකේ නා සැබෑ ලෙස බහැපත්කමක් නෙමෙයි තන් තියෙන්නේ තමන්ට යම් දෙයක් ලබා ගැනීම. ක්‍රිස්තුන් වහන්සේ ඒ නිසා කියනවා මෙන්න නැහැ. ඒතෙන්දී ඔබ අර දුප්පතුන් ගැන කියමින් අපිට කියනවා දුප්පතුන් මේක අර මංගල භෝජනයේට කැඳවීම ගැන කියනෝනේ. කැඳවීම ගැන සම්බන්ධයක් මෙතනක් තියෙනවා නේද? කැඳවීම දෙන දේ පිළිගන්න ඒ ආකාරයෙන්. නෝ සමහර විට ඔබ ඊට වැඩි දේවල් සොයන්න යනවා. ඒ දේ ඔබට ලබනවා කියන්නේ ඔබ බහැපත් නැහැ.
නැත්නම් අන්ධයෝ කොරෝ ඔක්කොම කැඳවනවා කියන ඔබට යමක් දෙන්න බෑ. අපි සැබෑ ත්‍යාගය අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ත්‍යාගවන්තකම කරුණාවන්තකම. ඒතර සැබෑ ත්‍යාගවන්තකම සැබෑ කරුණාවන්තකමක් දක්වන්න පෙන්눔 කරන්නේ අපි අපිට යමක් දෙන්න බැරි කෙනෙක්ව කැඳවුවොත් පමණයි කියන එක නේ. අපිට විපාකයක් මෙහිදී අයිති කරගන්න බැරි අය. නමුත් ඒකේ විපාකය අපිට ස්වර්ගයේ පියාණන් වහන්සේ දෙනවා කියන එක. දැන් අද අපිට පේනෝනේ අපේම පිරීලා තියෙන ඇති මලගයක් කරේ මොකක් තිබුණා වුණත් අද මොනවද වුණා වුණත් ඒකත් රිසෙප්ෂන් එකක් වෙලාද නේද? සමහරට දියුතු අයට දෙන්නේ නැහැ. අපි අපේම නෑදෑයන් ඔක්කොම කැඳවලා හක් කළත් ඒකත් මංගල පූජනයක් වගේලා තියෙනවා. අර ඒකේ අදහස ගිහිල්ලා සැබෑ අදහස. ඉදත් එහෙමයි වෙන්න අපි දුප්පතුන් ඒගොල්ලෝ ඔක්කොම දෙනවා කියන්නේ අපි යම්කිසි ලැබිය යුතු කෙනෙකුටයි දෙන්නේ. ඔබට විපාකයක් දෙන්න බෑ නමුත් ඒගොල්ලෝ ලැබිය යුතු කෙනෙක්. ඒ තුලින් ඔබ මෙන්න නොදන්න විපාකයක් දෙවනවාසිකෙන් ලබනවා. ඒතර කිතුනාස යෝජනා කරන්නේ මෙතන උපමාවක් තුලින් අර ස්වර්ගයේ විපාකයේ ගැනයි කතා කරන්න උත්සාහ කරන නැතුව මෙලෝ පුටුවක් ගැන නෙමෙයි. ඉහළද පහතද කියන එක නෙමෙයි. පැහැදිලි. පිටුමිනි දැන් අපි ඇත්තටම අපේ ජීවිතයේ දවස ගානේ මෙහෙම යනකොට මේ ස්වර්ගීය විපාක නැත්නම් ස්වර්ගීය වස්තුව මේ වගේ දේවල් අපිට ඉගැන්වීම් ඇතුලේ ඇහෙනවා. අපි මේ දේවල් අහනවා. දැන් මේක සැබෑ ජීවිතයට අපි ආරෝපණය කරගන්නකොට සැබෑ ජීවිතය ඇතුලේ අපි මේක ඇත්තටම අදහලා ඉස්සරහට යන්න නම් අපි අපේ ක්‍රියාකලාප කොයි විදිහටද වෙනස් වෙන්නට ඕන මොන තැන්වලද අපි අවදි වෙන්නට ඕනේ වහන්සේට දැනෙන විදිහට අපි පුද්ගලයන් වශයෙන් ගත්තොත් එහෙමනම් අර පේනවා අපේ සැබෑ தත්ත්වය අපි පිළිගන්නට ඕන. හුඟක් දුරට අපි සැබෑ தත්ත්වය පිළිගන්නත් නැති නිසානේ අපි අහංකාර වෙන්නේ. නේද? අහංකාරය කියන්නේ අපි විනාශය කරා ගෙනියාමක්. අහංකාර පුද්ගල තමන්වම උසස් කර ගැනීමක් කරනවා සැබෑ ස්වභාවය පිළිගන්නේ නැහැ. ඒතර අපි පිළිගන්න ඕනේ දෙවියන් හා සසඳද්දී අපි ඊටාම පහත් නේද? නමුත් අපි එකකුත් පිළිගන්නට ඕන දැන් සැබෑ බහැපත්කම කියලා කියන්නේ අනේ අපිට මුකුත් බෑ අපිට කිසි දෙයක් කරන්න බෑ අපිට කිසි දෙයක් නැහැ කියන එක නෙමෙයි නේද මම කර සැබෑ தත්ත්වය පිළිගන්න පුද්ගලයා තමන්ගේ තියෙන දේවලුත් පිළිගන්නවා හැකියාවල් පිළිගන්නවා දක්ෂතාවල් පිළිගන්නවා කරන්න පුළුවන් දේවලුත් හැමදේම පිළිගන්නවා නායකත්වයක් දෙන්න පුළුවන් නම් නායකත්වය සියල්ල පිළිගන්නවා ඒ දේවල් වෙන්න කරන ක්‍රියාවට නංවනවා නමුත් ක්‍රියාවට නංවන්නේ Tamanට යම ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අනිත් අයට යම් දෙයක් දීම වෙනුවෙන්. ඒ කියන්නේ Taman ලැබිලා තියෙන දේ ක්‍රියාවට මෙන්න කළ යුතුයි කියන හැඟීමෙන් කරනවා මිසක් තමා වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. අන්න එතන. ඒ කියන්නේ දැන් මට තියෙනවා නම් නායකත්වයක් දෙන්න. ඒකට මට ඒ තුලින් අනිත් අයට සේවයක් කරන්න පුළුවන් නම් මම මේ නායකත්වයේ බාරගත යුතුයි. ඒක බහැවත්කමක්. ඒ තුලින් මට රට සේවය කරන්න ජනතාවට සේවය කරන්න පුළුවන් තව කෙනෙකුට සේවය කරන්න පුළුවන් නමුත් අනේ මට මේක බෑ කියන එක ඊතර ඒක බහැපත්කම නෙමෙයි නේද? ඒතර අහංකාරයේ බහැපත්කම දෙක හරියට අපි වෙන් කර ගන්නට ඕන. අහංකාරය කියලා කියන්නේ තමන් උසස් කරගෙන මට සියල්ල පුළුවන් කියලා අනිත් අය මං අනිත් අයට වැඩි පුළුවන් අනිත් අය පහත් කිරීමක් කරනවා නේද? අපි ළඟේ ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඒ තුලින් තමන්ගේ ලෝකෙටම වෙලා. නමුත් එතකොට අනිත් අයව ගරු කරන්නවත් අපි සූදානම් නැහැ. තව කෙනෙක් පෞරුෂත්වයක් ගරු කරන්නේ නැහැ. තවගේ පුද්ගලත්වයක් ගරු කරන්නේ නැහැ. අනිත් අයගේ දක්ෂතාවයක් තියෙනවනේ ඒකට අපි ඊර්ෂ්‍යා කරනවා විතරයි සමහරට. නමුත් බහැපත් පුද්ගලයා එහෙම නෙමෙයි. තමන් පිළිගන්නවා මේ දේවල් පිළි අරගෙන තමන් අනිත් අයට ඒ තුලින් යම්කිසි සේවයක් කරන්න උත්සාහ කරනවා. ඒතර උසස් වෙන්න ඒ පුද්ගලයා අර කිව්වා වගේ නිහතමානී වීම සිදු වෙනවා. තමන්ගේ ස්වභාවය පිළි අරගෙන ඒ ස්වභාවයෙන් අනිත් අයට සේවයක් කරනවා. ඒතර සැබෑ බහැපත්කම කියලා කියන්නේ කිසිත් නැහැ කියන එකත් නෙමෙයි කිසිත් බෑ කියන එක නෙමෙයි. එහෙම කිව්වොත් දෙවනාසයට කරන නිග්‍රහයක්. මොකද දෙවනාසයට දීලා තියෙන නොයෙකුත් අපි කියනවා දීලා තියෙන ටැලන්ට් ප්‍රයෝජන ගන්න කියලා. ඒතර ටැලන්ට් වලින් ප්‍රයෝජන ගන්න කියන්නේ මටත් අනිත් අය වෙනුවෙන් සේවය කරන්න යොදවන්න කියන එක. මගේ කැඳවීම තේරුම් ගන්න. ඒකයි සැබෑ බහැපත්කම. පැහැදිලි. පිටුමනි අපේ ජීවිත ඇතුලේ අපි මේ යන ගමන දවස ගානේ යන ගමන අපි කොයි විදිහටද ඔය ඔබ වහන්සේ කියන ඒ නිහතමානීකමට ඒ බහැපත්කමට හැදෙනකොට අපිට ස්වර්ගයත් එක්ක මේක යා කරගන්න පුළුවන් වෙනවයි කියන එක. නැත්නම් මං වහන්සේත් එක්ක තව මේක මට දැනෙන විදිහට පැහැදිලි කරගත්තොත් දැන් අපි මෙහි කරන ඒවා එහෙට බලපානවයි කියලා අපි කියනවනේ.
අපිට කියන්නේ ඔබ ස්වර්ගීය වස්තු මෙහිදී රැස් කරගන්නවයි කියලා. මේ ක්‍රමය අපි සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා අපි මේක ප්‍රායෝගිකව කරන්නට ඕනේ නේද? මේක නිකන් අපි දේශනාවක් අහන වෙලාවකටවත් පල්ලියට යන වෙලාවටවත් මේක නෙමෙයි. අපි මං කියන්නේ මේ ජීවත් කරනවයි කියන එක ඇතුලේ අපි කොයි විදිහටද ඒක ගමන් කරන්නට ඕනේ? මම හිතන්නේ ඒ මොහොතේ අපි කළ යුතු දේ නිසලස කිරීම. නේද? අපි කුඩා කාලේ එක විදිහකට මෙන්න ජීවත් වෙනවා. තරුණ වයස තව විදියකින් පස්සේ ලොකු වුණාම විවාහ වුණා නම් විවාහන පෞල් ජීවිතය තුළ සමාජය තුළ වැඩ. ඒ මොහොතේ තමන්ගේ කළ යුතු කාර්ය හැකිතාක් පූර්ණ ලෙස අපි ඉෂ්ට කරනවා නම් අංකව. මම හිතන්නේ එතනම අර රාජ්‍ය ධර්මිෂ්ඨකමයි හොයලා හකයි. අපි හුඟක් වෙලාවට මේ වරද්ද ගන්න අපි හිතනවා මේ දේව රාජ්‍ය කියලා කියන්නේ හුඟක් පස්සේ අවසාන කාලේ එන දෙයක් හැටියට නේද? උතන අපි වරද්ද. උතන තමයි වරදිට. ඔව්. නෝ දේව රාජ්‍ය මේ දැන් තියෙන්නේ. මේ දැන් වෙලා හකයි. කිතුණහන්සේ පළවෙනි දේශනෙම කියනවා දේව රාජ්‍ය ළඟා වී තිබේ කියලා. ඒතර කිතුණහන්සේ පැමිණෙනකොටම දේව රාජ්‍ය පැමිණලා හකයි. නේද? උන්වහන්සේ කියන ඒක ඔබ තුල දැන් තියෙනවා. ඔබේ හදවත තුල තියෙනවා. වටපිට ගියාම මේ ළඟ තියෙනවා. අපිට ඕනේ ඒක හොයාගෙන ජීවත් වෙන්න අර මුතුයට හොයාගෙන ජීවත් වෙන එක. ඒතර ස්වර්ගය කියලා කියන්නේ මේ දැන් අපේ යහපතෝ අයහපත අත්දකින්නේ දැනුයි අපි. අපි පෞකාර ජීවිතයක් ගත කරනවා නම් අපිට පේනවා හිත ඇතුලෙන් අපේ පිච්චෙනවා වගේ නේද? ඒක අපිට පැහැදිලි. නමුත් යහපතක් කරන ඕනම අවස්ථාවක හෘදේ සාක්ෂි අපිට යම්කිසි සාමයක් දෙනවා. ප්‍රීත වර්ධ කරපු තැනක කියනවා නේද? ඒතර අපි දැන් ජීවත් වෙන්නේ නැත්නම් අවසාන මොහොතේක කවදාකවත් ලබන්නත් බෑ. උසාව ලබන්න බෑ. අර තෝමස් මෝ කියන කෙනාගේ අටවෙනි හෙන්රි රජුරුවන්ගේ චැන්සලර් වගේ වුණ නේ. තෝමස් මෝගේ කතාවක් තියෙනවා ලස්සන. ඒ කියන්නේ එයා දකිනවා එයාගේම නැහැදෑ කෙනෙක් බොහොම නරක ජීවිතයක් ගත කරනවා. තෝමස් සාන්තුවරයෙකුත් නේ අන්තිමට. එතකොට නරක ජීවිතයක් කරනවා. එතකොට එයාට අවවාදයක් දෙනවා මේ ජීවිතේ වෙනස් කරගන්න කියලා. ඔය ජීවිත වෙනස් වෙන්න කියලා. එතකොට අර නැහැදෑ කෙනා කියන්නේ ආයේ ඒ අවශ්‍යතාවයක් නැහැ. මම මරණ මොහොත එනකොට කියනවා ජීසස් have mercy on me කියලා. ජේසුනේ මට තෑව දක්වන්න කියලා අවසාන මොහොත කියනවා. ඒතරම ඇති කියලා. ජීවිතේ මොන විදිහකින්වත් වෙනස් කරගත්තේ නැහැ. ඉතින් එක දවසක් මේ පුද්ගලයා ගමනක් යනවා. මෙන්න අස්සය පිටේ පටු පාලමක යන්න සිද්ධ වෙනවා. යනකොට එකපාරටම අස්සය බය වෙනවා. බලා දඟලනකොට අර කෙනාව ඇදගෙන වැටෙනවා ගඟට. වැටුනහම මෙයාව දියේ ගිරලා අන්තිම වශයෙන් කියනවා go to hell කියලා. කියාගෙන දියේ යන්න සත්‍ය කතාවක්. ඒ පුද්ගලයා ගෝටුවෙල් කියන වචන කිව්වත් දන්නේ නැහැ. එතනින් විනාශ වෙලා ගියා කියන්නේ කවදාකවත් අවසාන මොහොත වෙනකන් අපිට ඉන්න බෑ. අර ඉස්සෙල්ලා අපි ඊට ඉස්සර දවසේ අපි කිව්වා වගේ මෙන්න දොර ඇරිලා තියෙන්නේ. ඒ වෙලාවේ යන්න ඕනේ. නැත්තම් දොර වැහෙනවා නේද? දොර වැහෙනවා මංගල පූජෙට. දැන් අපි කිව්වේ. ඒ වෙලාවේ කිව්වේ නැත්තම් තව කල් නැහැ. අවසාන මොහොතේ දොර වැහුණාට පස්සේ ස්වාමිනිය අපු සමග උන්නයි කියලා කිව්වට අපි කෑව බිව්ව නැත්තම් උපවාස සතුටුයි කොට වැඩක් වෙන්නේ නැහැ. අපි ජීවිතේ දැන් වෙනස් කරගන්නට ඕන. මේ මොහොත ජීවත් වෙනවා නම් මම කාර්ය කරලා හැම මොහොතෙම පුද්ගලික වශයෙන් මම වෙනුවෙන්, පවුල වෙනුවෙන්, රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, දෙවියන් වෙනුවෙන් කළ යුතු කාර්යයක් තියෙනවා. ඒතර දේව රාජ්‍ය හොයන්නේ පිට තැනක නෙමෙයි. දෙවියන්ට සේවය කරනවා කියලා කියන්නේ දෙවියන් ගැන හිත හිතින් එක නෙමෙයි. මේ මොහොතේ කළ යුතු අපි කාර්ය නිසියාකාරව කරනවා නම් මම දේව රාජ්‍ය සොයාගෙන අහකයි. බොහොම පැහැදිලි. මම හිතනවා දයාපර හිතවතුනි මීටත් වඩා පැහැදිලි කිරීමක් නැහැ අපිට. ඔබ ඔබේ ජීවිතයේ ඒ දවසේ ඒ මොහොතේ ඔබෙන් විය යුතු උපරිමය දෙවියන් වහන්සේට වේවා, අසල්වැසියාට වේවා, ඔබේම පවුලට වේවා, ඔබේම ජීවිතයට වේවා, ඔබ ඒ විය යුතු දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය එතන හොයනවද? ඔබේ ධර්මිෂ්ඨකම ඔබේ ජීවිතයේ ජීවත් කරනවද? උන්වහන්සේ ලෑස්ති ඔබට සියල්ල ලබා දෙන්නට. ඒකයි අපි මේ පැහැදිලි කරගෙන යන්නේ. පියතුමනි, මේ බහැපත්කම පිළිබඳව මොකද්ද තියෙන දේව ධාර්මික පදනම? මොකක් වගේද දෙවියන් වහන්සේගේ ඉගැන්වීම ඇතුළේ මේ බහැපත්කමට දෙන දීමනාව? මොන වගේ පසුබිමක්ද අපිට දේව ධාර්මික පැතිකඩින් සාකච්ඡා කළොත්? පාන්න මේ අපිට බහැපත්කම නැවිත් දේවල් කතා කරන්න ගියහම අර පේන මේ සුද්ධ ලේවිල්ල පුරාම මේක මේ දේව ධර්මයන්සේ තියෙනවා. උදාහරණ වශයෙන් අපි කියමු ක්‍රිස්තුනාංශගේ ජීවිතය ගත්තාම උන්වහන්සේ 12 වෙනි වයසේ ඉඳලා 30 වෙනි වයස දක්වා අවුරුදු 18ක් කොහෙද උන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒකනේ සමහර පොත්පත් එහෙමත් වෙන්නේ ಭಾರತයේ වුණා, උතුණා විවිධ ආර දේවල්. ඒ වෙනකට අපිට ඓතිහාසික පදනමක් නැහැ. අපි සුවිශේෂයේ දකින්නේ එකම එක වාක්‍යයක්. නේද? සුද්ධ ලේවිල්ලේ අවුරුදු 18 එක වාක්‍යයකින් සාරාංශ කරලා තියෙනවා.
අර 12 වෙනි වචනේ තුන් තැන. උන්වහන්සේ නාසරෙතට පැමිණ දෙවියන්ට සහ මනුෂ්‍යයන්ට කීකරු වෙමින් වැඩි වර්ධනය වුණසේක කියලා. එතකොට කීකරු වෙමින් වැඩි වර්ධනය වුණසේක. කෙනෙක් කීකරු වෙන්න පුළුවන් වෙන්නේ බහැපත් කෙනෙකුට විතරයි නේද? බහැපත් කෙනෙකුට විතරයි කීකරු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි බහැපත් නැති කෙනා පිළිගන්න සූදානම් නැහැ. කාටවත් යටත් වෙලා කීකරු වෙන්නේ නැහැ. එතකොට කීකරුකම තුලින් මොකක්ද උනේ වැඩි වර්ධනය වුණා. දැන් වැඩි වර්ධනය වුණා. බලන්න අපිට ජීවිතේ වැඩි වර්ධනය වෙන්න නම් මැචුවර් වෙන්න නම් අපි බහැපත් වෙන්න ඕනේ. යම් කෙනෙක් පිළිගන්න සූදානම් වෙන්න ඕන. වෙනස් වෙන්න. වෙනස් නොවෙන්න පුද්ගලයා අහංකාර පුද්ගලයා විනාශය කරා. මොකද තම වැහිලා. කිසි දෙයක් ඒකට අලුතෙන් එන්න බෑ. ඔක්කොම වහගෙන ඉන්නේ. ඒ නිසා ඔහු වැඩි වියටපත් වෙන්නේ නැහැ. සංවර කිසිම සංගමයක් නැහැ. අර කිව්වාගේ මොකද්ද මැචුරිටි පරිණත භාවයට කවදාකවත්පත් වෙන්නේ නැහැ. මොකද අලුත් දෙයක් ගන්න සූදානම් නැහැ. නැත් බහැපත් පුද්ගලයා ගන්න සූදානම්. ඒතර කීකරුකම බහැපත් නොවි කීකරු වෙන්න බෑ. ඒතර ඒ දේ කරන පුද්ගලයා වැඩි වර්ධනය. ඒතර පිතුනාංශය අපිට කියනවා මෙන්න අවුරුදු 18ක් තමන්ගේ දෙමව්පියන් සමග නාසරෙන් දිවෙන් ඔවුන්ට කීකරු මේ වැඩි වර්ධනය වුණයි කියලා. ඒතර දේව ධර්මයේ පදනම එතරම් තියෙනවා නේද? ඊපස්සේ උන්වහන්සේ ඒ වගේම කියනවා උන්වහන්සේ මරණය දක්වා පියාණන්ට කීකරු වුණා කියලා. උන්වහන්සේ කියනවා මම ආවේ මාගේ කාර්යය කරන්න නෙමෙයි පියාණන් වහන්සේ කාර්යය කරන්න. ඒතර ක්‍රිස්තුන් වහන්සේ තමන්ට කියලා කිසි දෙයක් කරගන්නේ නැහැ නේද? තමන් මුළු ජීවිතේම දෙන්නේ පියාණන් වහන්සේගේ කාර්යය ඉෂ්ට කරන්න. මොකටද මාව එව්වේ? ඒ කාර්යය උන්වහන්සේ කරනවා. ඒතර බහැපත්කම. ක්‍රිස්තුන් වහන්සේ ඉන්පස්සේ අපිටත් දෙන්නේ මොකද්ද? ශ්‍රාවකයන්ව තෝරගෙන ශ්‍රාවකයන් යවනකොට උන්වහන්සේ කියන්නේ මම හෘදයෙන් සාන්ත දානතෝරි බහැපත් තනත්තාවේ මේ. ඒතකොට උන්වහන්සේ වගේ බහැපත් වෙන්න. ඒ කාර්යය කරන්න අපිට මෙන්න උපමා කතාර එකම බොහොම ඉතර පිළිගන්න අමාරු වගේ ටිකක් තද උපමා කතාවක් මම හිතන්නේ උපමා කතාව අතර තදම උපමා කතාව වෙන්න පුළුවන්. කියනවා මෙන්න සේවකයෙක් නේද? ස්වාමියා කරන්නේ සේවකයා කුඹුරේ වැඩ කරලා ආපුවාම කියන්නේ නැහැ දැන් ඔබ කාබී පැත්තකට එන්න කියලා යාට කියන්නේ. ඒ වුණොත් කියනවා ඔබ මට කනකන් සේවය කරලා කන්න. එතකොට මේ මහන්සියලා ආපු මනුස්සර තවත් වැඩ කරන්න කියන එක මනුස්සකම නෙමෙයි වගේ නෙපෙන්නේ බැලු බැලමට නේද? ඒකමගේ තද උපමාවක් වගේ කියලා. එතකොට මේ ස්වාමියා ඇත්තට පෝසත් කෙනෙක් වෙන්නත් බෑ. ඒක සේවකයා නම් උන්නේ කුඹරෙත් වැඩ කරලා කැම්බීමක් දෙන්න සාමාන්‍ය කෙනෙක්. නමුත් ස්ලේව් වහලා 16 කලෙකුත් තුමයි. නමුත් කියනවා ඔබ කිතුනාස් කියන්නේ මේක හරි කියලා නෙමෙයි. සිදුවන දේ සිදුවෙන දෙයි කිව්වේ. ඒ දේ කියලා කියනවා ඔබත් ඒ වගේ ඔබේ කාර්යය කළාට පස්සේ මම මගේ කාර්යය කළයි කියලා නිහඬ වෙන්නයි කියලා. ඒතර ඒ කියන්නේ මං බහැපත් වීම නේද? මං කළ යුතු දේ මම කළා. කළ යුතු දේ කළා. ඒතර සැබෑ පුද්ගලයා කරන්නේ යම්කිසි කාර්යයක් තමන්ගේ කළ යුතු නිසා. එතකොට මේක උසස් තත්ත්වක වෙන්න පුළුවන් එන්න වැඩි වර්ධනය වුණාට තමන්ගේ තත්ත්වය උසස් වෙන්න පුළුවන් තියෙන වගේ උසස් වෙන්න පුළුවන් ඕනම තත්ත්වයක් මැද්දේ අපි ඒක නිහතමානීව අනිත් කළ යුතු නිසා එක කරනවා නම් අනිත් අර සේවයක් සඳහා නිසා වගේම තමන්ට කවුරුණු වගකීමක් වශයෙන් කරනවා නම් මම හිතන්නේ ඒ පුද්ගලයා බහැපත් පුද්ගලයෙක් වැඩි වර්ධනය පුද්ගල දේව ධර්මයේ පදනම එතනයි තියෙන්නේ නේද? පැහැදිලි. සුවිසේ තුල තියෙන එකට අවශ්‍ය දේ. බොහොම පැහැදිලි. මම හිතනවා දාබ්‍ර හිතවතුනි අපිට තව පැහැදිලි කරගන්න එක තැනක් දේව අම්මා දේව තාත්තා ළඟ කිව්වේ මම ඔබේ දාසිය ඔබට කීකරු වෙනවා. ඔබ කී ලෙස මට ඉටු වෙන්නද කියලා. ජේසු දේව තාත්තට මරණය දක්වා කීකරු වුණා. ඒ බහැපත් කමයි මුළු රටක් මුළු ලෝකයක් මුළු විශ්වයම දන නමන තැනට උන්වහන්සේ ඔසවලා තැබුවේ. ඔබේ මගේ ජීවිතයත් ඒ බහැපත් කමට යනවා නම් උන්වහන්සේ ලෑස්ති අපිව ඔසවලා තියන්න අපි නොහිතන මානයන් වල. දාබ්‍ර පියාණනි මම ඔබ වහන්සේගෙන් අවසාන කොට දැනගන්නට කැමති අද දවසේ අපි සාකච්ඡා කරපු පළමුවන දේව ප්‍රකාශනය ඒකත් එක්කම යා වෙලා යන මේ සුදු සුවිශේෂය ඒ වගේම දෙවන දේව ප්‍රකාශනය ඇතුලේ අපිට අලුත් මාර්ගයකට අලුත් පැතිකඩක් අපිට විවෘත කරපු පැතිකඩ මේ සියල්ලම එක්ව කැටි කරගෙන අපි සාරාංශයක් විදියට විශේෂයෙන් මේ සතිය පුරාවට අපි කොයි විදිහටද මේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්නට ඕනේ මොන වගේ අතුලාන්තයකටද උන්වහන්සේ අපිව රැගෙන යන්නේ කියන එක ඔබ වහන්සේ අවසාන වශයෙන් අපිට පැහැදිලි කරලා දුන්නොත් මම හිතන එක වටිනවයි කියලා. ඔව් අපිට කියවීම් තුනේම ප්‍රකාශන තුනේම මේ කතා කරන තේමාව බහැපත්කම. ඒතර බහැපත්කම කියලා කියන්නේ අපි අපේ ස්වභාවය පිළිගැනීම එක විදිහකින්. ස්වභාවය පිළිගත්ත කෙනා අනිත් අයගේ දේවල් අහන්න සූදානම්. තමන් ගැන හොඳ හෝ නරක අහන්න සූදානම්. ඒ අහන පුද්ගලයා ඉබේම පරිණත වෙනවා. පරිණත පුද්ගලයෙක්
පූර්ණ ජීවිතයක් ගත කරනවා. එතකොට මේක තමයි සැබෑ බහැපත්කම නේද? එතකොට අද බහැපත්කම ගැනයි කතා කරන්නේ. එතකොට බහැපත්කම කියලා කියන්නේ අපි කිසිත් නැහැ කියලා වගකීමෙන් ඉවත් වෙන එකට නෙමෙයි. අපිට මුකුත් බැහැයි කියන එක නෙමෙයි. ඒකීම දෙවනාංශයට කරන අගෞරවයක්, නිග්‍රහයක්. දෙවනාංශ අපි මනුෂ්‍යයන් වශයෙන් වටිනාකම් දුන්නා විතරක් නෙමෙයි සම මැවුම් කරුවන් බවට පත් කළා. අපි මේ ලෝකේ ගොඩන ගන්නට ඕන. ඒ ගොඩනැගීමේ වගකීමක්. ඒතර මට මේ හැමදේම දීලා තියෙනවා නම් විවිධාකාරයෙන් ඒ දේවල් දීලා තියෙන්නේ ඒ දේවල් ප්‍රයෝජන අරගෙන පූර්ණ මිනිසෙක් වෙලා දෙවියන්ටත් මනුස්සයර සේවය කරන්න. මේක තමයි සැබෑ බහැපත්කම, සැබෑ නිහතමානීකම. තමන්ගේ පූර්ණ ස්වභාවය පිළිගෙන කාර්යය ඉෂ්ට කරන්න. අනිත් පැත්තෙන් බහැපත්කම කියන එක ඉපදීමෙන් ලැබෙන දෙයක් නෙමෙයි. කවදාකවත් ඉපදීමෙන් ලැබෙන්නේ නැහැ. අපිට සහජ ගතිගුණ යම් යම් දේවල් දෙමව්පියන් ලැබෙනවා නේද? දැන් දෙමව්පිය බොහොම හොඳ අය නම් අපිට පේනවා අපිට ඒ දෙමව්පියන්ගේ ගතිගුණ සමහර ඒවා ලැබෙනවා නේද? හොඳත් නරකත් දෙකම ලැබෙන්න පුළුවන්. භෞතික වශයෙන්ම ආධ්‍යාත්මික මානසික දේවල් ලැබෙනවා. නමුත් හොඳින්ම ගත්තොත් මේ බහැපත්කම කියන එක යම් කිසි තරමකින් දෙමව්පියන්ගේ ගතිගුණ තියෙනවා වුණාට පූර්ණ වශයෙන් ගත්තාම අපිට ඉපදීමෙන් ලැබෙන දෙයක් නෙමෙයි. අපි වගා කරගත යුතු දෙයක්. ඒ වගා කරගන්න පුළුවන් වෙන්නේ අපි එදිනදා ජීවිතයේදී අපි මුණ පාන අත්දැකීම් නේද? හමුවන පුද්ගලයන් අප කළ යුතු දේවල් මේ දේවල් හරියටියට දැනගෙන ඉෂ්ට කිරීම තුලින් තමන්ගේ ස්වභාවය පිළිගත්ත තැන තමයි අපි වැඩි වර්ධනය වෙන්නේ බහැපත් වෙන්නේ. ඒතොර අද පෙන්눔 කරනවා දේව රාජ්‍ය පස්සේ එන දෙයක් නෙමෙයි දේව රාජ්‍ය මේ මොහොතේ තියෙනවා. අපි ජීවත් වෙන්නට ඕන අපි හොයන්නට ඕන ජීවත් වෙන්නට ඕන. ඒක හොයන්න නම් දෙවියන් ඉදිරියේ අපි බහැපත් වීම අවශ්‍යයි. වන්ද ඒ බහැපත් වීම තුලින් පමණයි අපිට සත්‍ය පිළිගන්න පුළුවන් වෙන්නේ. ඒතර බහැපත්කමේ උතුම්කම ගැන අද අපිට පේනවා මේ ජනවන්ත දේව ප්‍රකාශන තුලින් බහැපත්කමේ උසස්කම සහ බහැපත්කම තුලින් අපිව උසස් බවට පත් වෙන හැටි අපිට කියා පානවා. බොහොම පැහැදිලි. මං හිතන්නේ අපිව මේ සාමාන්‍ය සමයේ 21 වන ඉරිදා ඉඳලා ඒ සතිය පුරාවට උන්වහන්සේ බහැපත් මනුස්සකම ඔබේ මගේ ජීවිතය උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි මේක අපේ ජීවිත කාලයේම වගා කළ යුතු ගුණයක්. අපේ ජීවිත කාලය ඇතුළෙම අපි පුරුදු පුහුණු කළ යුතු ගුණයක්. මේ ගුණය ඇතුළේ ඔබව දැක්කම ඔව් මෙයා හොඳ කතෝලිකයෙක්, මෙයා හොඳ කිතුණුවෙක්, ජේසු එක්ක යන පුතෙක් දුවෙක් කියලා ඔබේ ස්වරූපය දැක්කම, ඔබේ ස්වභාවය දැක්කම තව කෙනෙක් කියනවා නම් දයාබර හිතවතුනි, ඒක තමයි නියම ක්‍රිස්තියානිකම ඔබ මම ජීවත් කරවන. අපි උත්සාහ කරන්න ඕනේ ගමන යන්නට. අපි මහන්සි වෙන තරමට අපි උන්වහන්සේත් එක්ක මේ ගමන යන්නට වෙහෙසෙන තරමට උන්වහන්සේ ලෑස්ති ඔබවයි මාවයි ඒ අස්වැන්න මහා බහුල මිනිසෙක් බවට පත් කරන්න. අපි ආශා කරමු ඒ ජීවිත ක්‍රමය අපේ ජීවිතය ඇතුළේ ජීවත් කරවන්න. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජයලත් බලගල්ල පියතුමනි, ඔබ වහන්සේගේ වටිනා කාලය දීලා අපිත් එක්ක මේ සාකච්ඡාව, මේ ධර්ම කතිකාව ඇතුළේ ඒ ඇතුළාන්තයේ හොයන්න අපිව රැගෙන ගියාට ඔබ වහන්සේට ජේසු පිහිටයි. දයාබර හිතවතුනි, අපි අද දවසේ සාකච්ඡා කළේ සාමාන්‍ය සමයේ 22 වන ඉරිදාට නියමිත දේව වාක්‍ය සංග්‍රහය. හමු වෙමු නැවත සත් දිනකින්. එතෙක් ඔබ සැමට ජේසු පිහිටයි.